අපි අද කතා කරන්නේ 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත ගැන. මේ පනත ඉතාම වැදගත් මානව සම්පත් අංශයේ සේවය කරන ඕනෑම නිලධාරි මහත්මයෙකුට, ඒ වගේම වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියැලලා ඉන්න ඒ සේවක මහත්මයාත්මීන්ට, ඒ නැතත් ඕනෑම සේවකයෙකුට අතිශය වැදගත් පනතක් තමයි මේ කාර්මික ආරවුල් පනත. මෙතනින් තමයි සේවකයෙක් සහ සේවා යෝජකයෙක් අතර ඇතිවෙන යම්කිසි ආරවුලක්, උදාහරණයක් ගත්තොත් සේවකයෙකුට අනවශ්‍ය ආකාරයෙන් හිරිහැර කිරීමක්, සේවකයට වැටුප් ගෙවීමේ පැහැරීමක්, යම් දීමනාවක් හෝ විනයත් ඔහුට හෝ ඇයට හිමි දෙයක් නොලැබී යාමක්, ඕනෑම ආරවුලක් සමතරපත් කර ගැනීම, සමහරලාට සේවය අවසන් කිරීම වෙන්න පුළුවන්. මේ ඕනෑම ආරවුලක් නිරාකරණය කිරීම සඳහා ලංකාවේ කම්කරු නීතියේ ප්‍රතිපාදන ලබා දීලා තියෙන ප්‍රධානම පනත තමයි කාර්මික ආරවුල් පනත. ඔබ පළවෙනි වතාවට නම් මේ channel එකේ වීඩියෝ නරඹන්නේ, මම ආරාධනා කර සිටිනවා subscribe කරන්න. ඒ වගේම bell icon එකනුත් අර ඉහළම bell icon එක ඔබන්න. එතකොට අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔබට notification එක ලැබෙයි. අපිත් සමග රැඳී සිටින්න. සේවා යෝජකයෙක් හා සේවකයෙක් අතර, නැත්නම් සේවා යෝජකයන් සහ වෘත්තීය සමිතින් අතර ඇතිවන ඕනෑම කාර්මික ආරවුලක් සම්බන්ධයෙන් සමතරපත් කරගන්නේ කෙසේද කියන කාරණය සම්බන්ධව නීතිමය ප්‍රතිපාදනයන් සම්පීඩනය කරලා තියෙන ප්‍රධාන පනත තමයි කාර්මික ආරවුල් පනත. 1950 අංක 43 දරන පනතට විවිධ සංශෝධන විවිධ අවස්ථාවලදී එකතු වෙලා තියෙනවා. අපි පළමුවෙන් බලමු මේ පනතේ අරමුණ මොකක්ද කියලා. මේ පනතේ අරමුණ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිනවා. පළවෙනි අරමුණ තමයි කාර්මික ආරවුලක් ඇතිවීම වැළැක්වීම. ඒ කියන්නේ කාර්මික ආරවුලක් ඇති වෙන බවට ආරංචි මාත්‍රයක් ලැබුණත් කම්කරු දෙපාර්තමේන්තුවට පුළුවන් මේ පනත යටතේ මැදිහත් වීම කරලා ඒ කාර්මික ආරවුල ඇති නොවන ආකාරයට සම්මතයටපත් කිරීම කරන්න. ඒ වගේම දෙවෙනි පරමාර්ථයකුත් තියෙනවා. ඇති වුණු කාර්මික ආරවුලක්, දැන් කාර්මික ආරවුල ඇති වෙලා ඉවරයි. හැබැයි ඒක පිළිබඳව සේවය හෝ සේවක පාර්ශවයෙන් දැනුම් දීමක් කළාම ඒ මැදිහත් වීම කරලා ඒ ආරවුල සමතටපත් කිරීමේ නීත්‍යානුකූල බලයක් කම්කරු දෙපාර්තමේන්තුවට මේ පනතින් ලබා දීලා තියෙනවා. කාර්මික ආරවුල් කියලා කියන්නේ සේවා යෝජකයන් සහ සේවකයන් අතර ඇතිවන ගැටුම්කාරී වාතාවරණය. මේවා දිගින් දිගට වර්ධනය වෙලා ගියොත් ආර්ථිකයට, ඒ වගේම සමස්තයක් වශයෙන් රටකට, ඒ වගේම වැදගත්ම දෙයක් තමයි මේකි ආසන්නතම ප්‍රතිඵලය, අවාසිදායක ප්‍රතිඵලය භුක්ති විඳින්නේ සේවකයා සහ සේවා යෝජකයා. මොකද යම් විදියකින් මේ ව්‍යාපාරය කරගෙන යන බැරි තත්ත්වයට යාරවල වර්ධනය වුණොත් එහෙම සේවකයට රැකියාව අහිමි වෙනවා, සේවා යෝජකයාට තමන්ගේ කර්මාන්තය නැත්නම් ව්‍යාපාරය අහිමි වෙනවා. ඉතින් මේ නිසා අපි තාමත් වැදගත් ලෙස සලකන්න ඕනේ පළමුවෙන්ම සේවකයාටත් සේවා යෝජකයාටත් පලන අනර්ථයත්, දෙවනුව රටට සමාජයට ආර්ථිකයට වෙන අනර්ථයත්. එනිසා කාර්මික ආරවුල් වලින් තොර රටක් පවත්වාගෙන යාම සඳහා ඕනෑම රටක ඒ කම්කරු නීතියේ ප්‍රධානතම මුඛ්‍ය පරමාර්ථයක්. ඉතින් මම විශ්වාස කරනවා මේ පනත අරමුණ අනුව මේ පනතින් විශාල කාර්යභාරයක් කාර්මික සාමය කෙරෙහි දායකත්වය ලබා දීලා තියෙනවා. අපි ඊළඟට බලමු මේ පනතින් ආවරණය වන්නේ කවුරුන්ද කියලා. ඉතාම පැහැදිලි රජයේ සේවකයන්, ඒ කියන්නේ අපි විශ්‍රාම වැටුපක් ලබන දෙපාර්තමේන්තු සේවකයන් හැර අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් මේ පනතෙන් ආවරණය වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ ඕනෑම තරාතිරමක ව්‍යාපාර ආයතනයක් සේවකෙක්, සේවා යෝජකෙක් මේ පනතින් ආවරණය වෙනවා. මේ අර්ථයෙන් ගත්තාම මේ පනත් අතුරින් විශාල සේවක වපසරියක් ආවරණය කරන පනතක් තමයි මේ කාර්මික ආරවුල් පනත. ඊළඟට බලමු මේ පනතෙන් ඉදිරිපත් කරලා තියෙන සහනයන් මොනවද කියලා. මේ ගැන කතා කරනකොට පනතේ තියෙනවා කොටස් 6ක්. ඒ එක් එක් කොටසින්
පැහැදිලි කරලා තියෙනවා මේ පනතින් මේ ඉදිරිපත් කරලා තියෙන කරුණු වෙන්වෙන් වශයෙන්. දැන් මේකේ අපි ගත්තොත් එහෙනම් පළවෙනි කොටස පැහැදිලිව ඒ සඳහන්ලා තියෙන මේ පනත කවදද ක්‍රියාත්මක වෙන්න ආරම්භ වෙන්නේ? ඒ වගේ මේ පනතේ නම මොකක්ද? ඒ ආදි වශයෙන් මූලික කරුණු. පනතේ දෙවෙනි කොටසෙන් සාකච්ඡා කරන්නේ කාර්මික ආරවුලක් ඇති වුණොත් එය निराකරණය කිරීම සඳහා කම්කරු කොමසාරිස්ට තියෙන බලතල මොනවද? ඒ වගේ මේ निराකරණය කිරීම සඳහා කුමන ආයතන වලට යොමු කළ හැකිද කියන එක තමයි දෙවෙනි කොටසෙන් සාකච්ඡා කරන්නේ. තුන්වෙනි කොටසෙන් කතා කරන්නේ සාමූහික ගිවිසුම් ඇති කර ගැනීම හා ඊට අදාළ කරුණු. ඒ වගේම ආරවුලක් නිරවුල් කිරීම සඳහා බලධාරීට යොමු කරනවා නම් ඒ කරන ආකාරය, ඒ වගේම බේරුම්කරණයක් කරනවා නම් ඒ කරන ආකාරය සම්බන්ධව තමයි තුන්වෙනි කොටසෙන් සාකච්ඡා කරන්නේ. හතරවෙනි කොටසෙන් සාකච්ඡා කරන්නේ කාර්මික අධිකරණ සහ ඒ ක්‍රියාපටිපාටිය පිළිබඳව සහ කම්කරු විනිශ්චය සභා පිළිබඳව සහ ඒ ක්‍රියාපටිපාටිය. මේක ආයතන දෙකක්, ඉතා ප්‍රබල ආයතන දෙකක්. මේ ගැන හැදෑරීම් වැදගත්. හතරවෙනි කොටසෙන් මේ ගැන සාකච්ඡා කරනවා. පස්වෙනි කොටසෙන් සාකච්ඡා කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව විස්තර. අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරලා තියෙන්නේ මොනවද? ඒවැයි ආරවුලක් ඇති වුණොත් එහෙම ඒවා निराකරණය කර ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යම් සීමාවන් පනවලා තියෙනවා. ඒ කරුණු සම්බන්ධව පැහැදිලි කිරීමක් කරනවා. හයවෙනි කොටසෙන් සාකච්ඡා කරන්නේ සෙසු කරුණු, පොදු කරුණු. ඉතින් මේ ආදී වශයෙන් ගත්තම අපි ඉස්සලම පනතේ මේ නිර්මාණය වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක හැදෑරීම් වැදගත්. ඒතර මේ කොටස් 6ක් තියෙනවා. ඒ කොටස් 6න් මොනවද කතා කරන්නේ කියලා අපි කතා කරා. දැන් මේ පනතේ මේ කාර්මික ආරවුල් කියලා අපි මේ වචනයක් භාවිතා කරනවා. අපි කියනවා ඉංග්‍රීසියෙන් ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් කියලා. දැන් අපිට කාර්මික ආරවුල් කියලා තියෙන සියලුම ආරවුල් ගේන්න බෑ මේ පනත යටතේ සාකච්ඡා කරන්න. ඒ පනතේ පැහැදිලිව කියනවා කාර්මික ආරවුලක් කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේක මම හිතනවා ඔබ සැම ඉතාම පැහැදිලිවම තේරුම් ගත යුතුයි මේ නිර්වචනය. මොකද පනතේ මේ කියන නිර්වචනයට අදාළ නොවන කරුණු කාර්මික ආරවුලක් ලෙස විභාගයට ගෙනෙන්නේ නැහැ, සාකච්ඡාවට ගෙනෙන්නේ නැහැ මේ පනත යටතේ. ඒ නිසා පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕනේ මේකේ පනතේ කියනවා කාර්මික ආරවුලක් කියලා කියන්නේ සේවා යෝජකයෙක් සහ සේවකයෙක් අතර ඇතිවන, සේවා යෝජකයන් සහ සේවකයන් අතර ඇතිවන, එහෙමත් නැත්නම් සේවකයන් අතර ඇතිවන යම් තැනැත්තෙකුට රැකියාව ලබා දීම හෝ නොදීම, කෙනෙකුගේ සේවා නියමයන් සම්බන්ධයෙන් හෝ එහෙමත් නැත්නම් රැකියාව අහිමි කිරීම, එහෙම නැත්නම් රැකියාවේ නැවත සේවකයා පිහිටුවීම සම්බන්ධව කුමන හෝ ආරවුලක් ඇති වුණොත් එහෙම එවැනි ආරවුල් තමයි මේ පනත යටතේ ආවරණය වෙන කාර්මික ආරවුල් කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරන්න ඕන දෙයක් තමයි සාමූහික ගිවිසුම් සම්බන්ධව. මේ පනතින් ලබා දෙන එක ප්‍රතිපාදනයක් තමයි සාමූහික ගිවිසුම් ඇති කර ගැනීම සඳහා පෙළඹවීමක් ඇති කරලා තිනවා සේවා යෝජකයන්ට සහ සේවකයන්ට. මොකද සාමූහික ගිවිසුමක් කියලා කියන්නේ? සේවකයන් සහ සේවා යෝජකයන් අතර බොහෝ විට මේක වෘත්ති සමිති හා සේවා යෝජකයන් නියෝජනය කරන වෘත්ති සමිති මැදිහත් වීම ඇතුව තමයි මෙවැනි ගිවිසුම් ඇති කරගන්නේ. එවැනි ගිවිසුමට ලක්වීම තුළින් එම කර්මාන්ත නැත්නම් ආයතනයේ දීර්ඝකාලීනව කාර්මික ආරවුල් ඇතිවීම වළක්වාලීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහිදී වෙන්නේ දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවන් වට පැවැත්විලා සේවකයින්ට වඩා හොඳ කොන්දේසිත් සේවා යෝජකයාට තමන්ගේ ව්‍යාපාර කටයුතු ඉතා සාර්ථක කරගෙන යාම සඳහා අවශ්‍ය කොන්දේසිත් වල එකඟතාවයටපත් වෙලා ඒක ගිවිසුම් ගත වීම. මේක නීත්‍ය අනුකූල ලිවිලා. කොපමණ මේක ප්‍රබල නීත්‍ය අනුකූල ලිවිලාද කිව්වොත් මේ එකඟතාවය කම්කරු කොමසාරිසට යොමු කරාම කම්කරු කොමසාරිස් බලනවා කලින් තිබුණු ගිවිසුම් වලට වඩා යම් කොන්දේසි සේවකයින්ට අඩුවීමක් නැත්තම් වර්ධනය වීමක් නම් තියෙන්නේ. ඔව් ඒක පිළිගන්නවා ගිවිසුමක් හැටියට. ඒ ගිවිසුම ඒ අනුව ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධපත් කරනවා. ඒ අනුව එක නීත්‍ය අනුකූල ලිවිලා. දෙපාර්ශ්වයේම මේ ගිවිසුම කරකවල යුතුයි. යම් පාර්ශවයක් මේ ගිවිසුම කඩ කරනවා නම් කම්කරු කොමසාරිස්ට බලය තියෙනවා එහිට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම මේක ගිවිසුමක් අපි කිව්වා ගිවිසුමක්
මේ ගිවිසුමින් ඉවත් වෙන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන මේ පනතේ තියෙනවා. ඒ දෙපාර්ශවයන්ට නියමිත වශයෙන් දැනුම් දීලා ඒ කාල පරිච්ඡේදය ගත වුණාට පස්සේ නීත්‍යානුකූලව අවශ්‍ය නම් ඒ සාමූහික ගිවිසුමින් ඉවත් වීමේ හැකියාවක් ඕනම පාර්ශවයට තියෙනවා. හැබැයි ඒක කරන්න ඕනේ කොහොමද කියලා පනතේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න ඕනේ. ඉතින් මේකේ තියෙන වාසිය තමයි මේ ගිවිසුම ඇති කරගත්තට පස්සේ අපි අවුරුදු 3කට අපි හිතමු ගිවිසුම ඇති කරගත්තා කියලා. ඒතර අපි දන්නවා මේ ආයතනත් එක්ක ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ට විශ්වාසයක් තියෙනවා මේ ආයතනයේ අවුරුදු 3කට කාර්මිකවරුවක් ඇති වෙන්නේ නැහැ. ඒතර සේවා යෝජකයෙක් දන්නවා මට අවුරුදු 3ක් යනකම් කාර්මිකවරුවක් නැහැ. ඊටාම හොඳට සැලසුම් කරන්න පුළුවන් ව්‍යාපාර කටයුතු. සේවකයන්ගේ පැත්තෙන් ගත්තොත් ඔවුන්ටත් වඩා ඉහළ කොන්දේසි යටතේ යම් වරප්‍රසාද වරදාන ලැබෙනවා. ඒ නිසා ඔවුන් දන්නවා මේ ගිවිසුමට තමන් එකඟ වීමෙන් තමන්ගේ ආර්ථික ප්‍රතිලාභ නැත්නම් සේවා කොන්දේසි නියම මට්ටමෙන් තමයි ලැබිලා තියෙනවා. ඒවා තමයි භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. මේක අපි කියනවා වින් වින් නැත්නම් අපි කියනවා දෙපාර්ශ්වයේම සතුටටපත් වෙන නැත්නම් ජයග්‍රහණය කරන තත්ත්වයක්, ආරවුල් ආමෝණ තත්ත්වයක්. මේක හොඳ කාර්මික සම්බන්ධතා සංස්කෘතියක ලක්ෂණයක්. යම් ආයතනයක් එවැනි ගිවිසුම් ඇති කර ගන්නවා නම් මම හිතන්නේ දියුණු කාර්මික සම්බන්ධතා සංස්කෘතියක් හැටියට තමයි සැලකන්නේ. මේදි මම කියන්න ඕන දෙයක් තමයි ලංකාවේ පළවෙනි සාමූහික ගිවිසුම ඇති වෙන්නේ 1953. 1953න් පස්සේ ආරම්භ වුණ ඒ සාමූහික ගිවිසුම් ක්‍රියාවලිය අද වෙනකොට ඊටම ජනප්‍රිය වගේම වඩා වැදගත් තැනක් ලැබිලා තියෙනවා. මේ සාමූහික ගිවිසුම් වලින් ඇති කරගන්නා නීතිමය කරුණු ගිවිසුම් පසු කාලයේදී රටේ නීති එකතු වෙලා තියෙනවා. ඒ නීතිය පෝෂණය කරන්නත් උපකාරී වෙලා තියෙනවා. උදාහරණයක් මම කියන්නම්. අපි දන්න පාරිතෝෂික ගෙවීම් පනත ඒ පාරිතෝෂික ගෙවීම් පනත කියන එක ඇති වෙන්නේ සාමූහික ගිවිසුම් වලින් ඉදිරිපත් කරපු සේවකයන්ට ලබා දීපු සහනයක් තමයි පසු කාලේ මේ පනතක් හැටියට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා නීතිය පෝෂණය කරන්නත් සාමූහික ගිවිසුම් උපකාරී වෙලා තියෙනවා. ඒ වගේම මම කියන්න ඕන දෙයක් තමයි මේ පනතේ ප්‍රතිපාදනයක් තියෙනවා. යම් කර්මාන්ත ආයතනයක ඇති කරගන්නා වූ සේව්‍ය සේවක දෙපාර්ශ්වයට ඇති කරගන්නා වූ මේ සාමූහික ගිවිසුමේ කොන්දේසි කම්කරු ඇමතිවරයාට අවශ්‍ය නම් ඒ කර්මාන්තයේ අනිකුත් ආයතනටත් බලපවත්වන ආකාරයෙන් නිවේදනයකින් බලාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. නිසා එවැනි බලයකුත් කම්කරු ඇමතිවරයාට මේ සාමූහික ගිවිසුම් සම්බන්ධයෙන් ලබා දීලා තියෙනවා. අපි දැන් කතා කරමු කාර්මික ආරවුලක් ඇති වුණොත් හෝ ඇති වෙන්න ආසන්න තත්ත්වයක් ඇති වුණොත් එහෙම කොහොමද ඒක විසඳාලන්නේ මොනවද මේකේ තියෙන ප්‍රතිපාදන කියලා. පළමුවෙන්ම අපි කියන්න ඕනේ අර මං කියපු නිර්වචනයට යටත් යම්කිසි කාර්මික ආරවුලක් ඇති වුණොත් එහෙම සේවක පාර්ශවයට හෝ සේවා ආයෝජකයට ඇති වුණොත් පුළුවන් ඒ දෙපාර්ශ්වයෙන් ඕනම පාර්ශවයකට මේ පැමිණිලක් ලෙස ලියුමක් නැත්නම් සරල ලිපියක් ලියාපදින් තැපැලෙන් ඉවන්නත් පුළුවන් නැත්නම් ඒලා බාර දෙන්නත් පුළුවන්. ඒ පැමිණිල්ල ලැබුණාට පස්සේ කම්කරු දෙපාර්තමේන්තුවෙන් කැදවනවා පළමුවෙන්ම සාමදානයෙන් නිරවුල් කිරීම. සමතයටපත් කිරීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. අපි කියන එකට ඉංග්‍රීසියෙන් settlement of conciliation කියලා. එහිදී කරන්නේ ඊටාම සරල කාර්යයක්. ඒ තමයි මේ පැමිණිල්ලේ දෙපාර්ශ්වය ගෙන්නලා, ඒ කියන්නේ චෝදනාවට ලක් වෙච්ච පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය එක් දිනකදී ගෙන්නලා කම්කරු දෙපාර්තමේන්තු නිලධාරියෙක් ඒ කියන්නේ සාකච්ඡා කරනවා. සුහදව. ඒ කරුණු එකින් එක කරුණු අහුම්කන් දීලා යම් සමතයකටපත් කරන්න පුළුවන්ද කියලා උත්සාහ දරනවා. කරුණු කියා පාලා දෙපාර්ශ්වයට කරුණු තේරුම් කළ දීලා එකඟතාවයටපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි එතනින් ඒ ආරවුල සමතයටපත් කරනවා. එහිදී ඊට වැදගත් අපි ලියවිලක් සකස් කරනවා. අපි කියන එකට memorandum of settlement. නැත්නම් අපි කියන මේකට සමත කරන ගිවිසුමක් කියලා. මේ ගිවිසුමත් ආවට ගියට අසං කරන්න බෑ. ඒකෙදි තියෙනවා යම් නිශ්චිත ආකෘතියක්. ඒ ආකෘතිය මේ පනතේ 12 එක වගන්තිය තමයි ඒක සඳහන් කරලා තියෙන්නේ. ඒ 12 එක වගන්තියට අනුව ඒ ආකෘතියට අනුව ඒ ගිවිසුම දෙපාර්ශ්වය විසින් අත්සන් කරනවා. එහෙම අත්සන් කරලා පස්සේ ඒ දෙපාර්ශ්වයේ බැඳිලා ඉන්නවා ඒ ගිවිසුමට ගරු කරන්න. ඒකේ තියෙන එකඟතාවයන් කඩ නොකරන්න. එහෙම දෙපාර්ශ්වය ගිවිසුමින් ඉවත් නොවි නීත්‍යානුකූලව කඩ කිරීමක් කරොත් කම්කරු දෙපාර්තමේන්තුවට පුළුවන් ඒ ගිවිසුම කඩ කරපු පාර්ශ්වයට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්න. ඒ වගේම මේක ස්වේච්ඡාවෙන් ඇති කරගන්න එකඟතාවයක් මේ පනත කියලා තියෙනවා. මේ සමතකරණ නැති කරගත්ත ගිවිසුම අවලංගු කරනවා නම් ඒක කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා නියමිත
ආකෘති පත්‍රයක් තියෙනවා. ඒ ආකෘති පත්‍රය පුරවලා අනිත් පාර්ශවයට දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම කම්කරු කොමසාරිස්ට දැනුම් දෙන්න ඕනේ. කම්කරු කොමසාරිස්ට ලැබුණට පස්සේ ලිපිය මාසයක් ගත වුණායින් පස්සේ, ඒ කියන්නේ ලිපිය ලැබිලා මාසයකට පස්සේ ඒ ගිවිසුම හවුස් වෙනවා. මොකද මෙතනදී එකඟතාවය අන්‍යෝන්‍ය අවබෝධය නැති කරගත් එකක් නිසා ඔවුන්ට නිදහස තියෙනවා. මේක බලෙන් පටවපු එකක් නෙමෙයි. ඔවුන්ට මේකෙන් අවශ්‍ය නම් ඉවත් වෙන්න. ඒ නිසා මේක ඉවත් නොවි යම් කෙනෙක් ගිවිසුමට පටහැනිව කටයුතු කරොත් එහෙම කම්කරු කොමසාරිස් ඒ පාර්ශවයට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමේ බලය ලබා දීලා තියෙනවා. ඒතර මේක හොඳ වේදිකාවක්. මොකද ලංකාවේ ඇති වෙන කාර්මික ආරවුල් විශාල ප්‍රමාණයක් මුල්ම අවස්ථාවේදී මෙවැනි සේවක දෙපාර්ශවයේ සාකච්ඡාවෙන් සම්මතයෙන් විසඳා ගන්නු ලබනවා. එතනදී ආරවුල් එතනින් එහාට යන්නේ නැහැ. කාර්මික සාමය ඇති වෙලා ඒ කටයුතු සුපුරුදු පරිදි ආයතනට සිද්ධ වෙනවා. ඒ නිසා මේක හොඳ විකල්පයක්. සමාදානයේ නිරවුල් කිරීම ගන්න උත්සාහයේදී ඊට දෙපාර්ශවයේ එක් පාර්ශවයක් හෝ එකඟ වුණේ නැත්නම් මෙතනදි විසුමක් ලැබෙන්නේ නැහැ. අන්න එතනින් තමයි අපි ඊළඟ පියවරට යන්නේ. ඒ පියවර තමයි අපි කියනවා බේරුම්කරණයකට යොමු කරනවා කියලා. ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා ආබිට්‍රේෂන් කියලා. ඒ බේරුම්කරණයේදීත් තියෙනවා ක්‍රම දෙකක්. බේරුම්කරණය නිරවුල් කිරීම කියන එක පළවෙනි පියවර. ඒක අපි කියනවා settlement by arbitration කියලා. එහෙම නැත්නම් ඊළඟ පියවර තියෙනවා compulsory arbitration නැත්නම් කියනවා අනිවාර්ය බේරුම්කරණය. මොකද්ද මේ දෙක අතර වෙනස? අපි අර එකඟතාවයෙන් ප්‍රශ්නේ විසඳුනේ නැත්නම් අපි යන්නේ බේරුම්කරණයකට. ඒ බේරුම්කරණයේදී වෙන්නේ සේවකයන් නියෝජනය කරනමින් එක්කෙනෙකුත්, සේවායෝජකයන් නියෝජනය කරමින් එක්කෙනෙකුත්, කම්කරු කොමසාරිස් වරයා නියෝජනය කරමින් යම් පුජ්‍යලයකට යුක්ත මණ්ඩලයකට පැවරනවා මේ ආරවුල පිළිබඳව විභාග කරලා තීරණයක් දෙන්න. මෙතනදී බේරුම්කර මණ්ඩලය විසින් ප්‍රධානයක් නැත්නම් අපි කියන එවෝඩ් එකක් ලබා දෙනවා. තීරණයක්. ඒ තීරණ දෙපාර්ශ්ව පිළිගන්නවා නම් ආරවුල සම්මතයටපත් වෙනවා. හැබැයි එතනනුත් විසඳුමක් වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අපි කියනවා ඊළඟට අනිවාර්ය බේරුම්කරණයකට යොමු කරනවා. ඒ බේරුම්කරු මේ දෙපාර්ශ්වයටම අහුම්කම් දීලා සාධාරණ සහ යුක්ති සහගතයි ඌට දැනෙන නියෝගයක් නැත්නම් අපි කියන එවෝඩ් එකක් ලබා දෙනවා. ඒ නියෝගය ලැබුණට පස්සේ කම්කරු කොමසාරිස් කරන්නේ එක ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරනවා. ඒ ප්‍රසිද්ධ කරපු දිනේ ඉඳලා ඒක වළංගු වෙනවා. ඒ නියෝගය ක්‍රියාත්මක කරන්න ඕන දෙපාර්ශ්ව විසින්. හැබැයි මේකෙදි තියෙනවා මේ දෙපාර්ශ්වයට ඕන නම් මේ ගිවිසුමෙන් ඉවත් වෙන්න පුළුවන්. මේ නියෝගය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හැබැයි ඒකටත් පනතේ කියලා තියෙනවා කරන්න ඕනේ කොහොමද කියලා. මේ පනතේ තියෙන ආකාරයට අදාළ නියෝගය නොපිළිගන්නා බවට ලිඛිතව දැනුම් දීමෙන් අනිත් පාර්ශ්වයට සහ කම්කරු කොමසාරිස්ට එකී දැනුම් දීම ඉඳලා මාස 3ක් ගියාට පස්සේ ඒත් මේ තියෙන නියෝගය අවලංගු කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඔබ දකිනවා මෙතනදී ටිකක් නම්මශීලී ආකාරයට තමයි මේ ආරවුල් විසඳීම සම්බන්ධව ආරවුල් පනතේ මුලින්ම ප්‍රතිපාදන සලසලා තියෙන්නේ. ඒ කියන්නේ නියෝගයන් ලබා දුන්නත් ඒවත් අවශ්‍ය නම් තම පිළිගන්නේ නැත්නම් ඒන් ඉවත් වීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඊළඟට තියෙන අවස්ථා දෙක තමයි ටිකක් ප්‍රබල. ඊළඟ අධිකරණ තමයි කාර්මික අධිකරණ. දැන් කාර්මික අධිකරණ අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ඉන්ඩස්ට්‍රියල් කෝඩ් කියලා. එතන අධිකරණයක්. මෙම කාර්මික අධිකරණ වලට විනිශ්චයකාරවරු පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. වර්ෂ 3කට නොවැඩි කාලයක් සඳහා විනිශ්චයකාරවරු පත් කිරීමේ බලය තියෙනවා. විනිශ්චයකාරවරු 5 දෙනෙක් පත් කරනවා. මේ වගේ කාර්මික ආරෝපණ නිරාකරණය කිරීමේදී එක් විනිශ්චයකාරයෙක් හෝ කීප දෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ කාර්මික අධිකරණයේදී ඇත්තටම සිද්ධ වෙන්නේ මේ දෙපාර්ශවයේම කරුණු සාක්ෂි වලට අහුම්කම් දීම කරනවා. අහුම්කම් දීම කරලා තමයි නියෝගය ලබා දෙන්නේ. ඒ නියෝගය අභියෝගයට ලක් කරන්න බෑ කිසිම පාර්ශවයකට ඊට එකඟ වෙන්න වෙනවා. හැබැයි ප්‍රතිපාදනයක් තියෙනවා මෙතනදිත් මේ නියෝගයට විරුද්ධතාවයක් තියෙනවා නම් නියෝගය දුන් දිනේ සිට වසර කාලයක් ඉක්මුවාට පසු ඒ සම්බන්ධව නැවත සලකා බැලීම සඳහා ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි එහිදී රටේ ආර්ථිකය නැත්නම් සමාජ තත්ත්වයන් ඒ සියල්ලම සැලකිලිට අරගෙන ජාතික වශයෙන් වැදගත් වන යම් කිසි කරුණක් තියෙනවා නම් සැලකිලිට ගත යුතු එවැනි කාරණා මත පදනම් කරගෙන නැවත සලකා බැලීමක් කරන්න පුළුවන්. ඒ හැරෙන්න මේ නියෝග සම්බන්ධව ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ.
කාර්මික අරවල් පනතින් ඇති කරලා තියෙන ආයතන අතරින් ඉතා වැදගත් ආයතනයක් තමයි කම්කරු විනිශ්චයාධිකාරය. නැත්නම් කම්කරු විනිශ්චය සභාව කියලා අපි කියනවා. වර්තමානයේ විනිශ්චයාධිකාරිය කියලත් මේක නම් කරලා තියෙනවා. එතකොට මේ කම්කරු විනිශ්චය සභාව වලට සුවිශේෂී බලයක් තියෙනවා. විශේෂයෙන්ම සේවය අවසන් කරපු සේවකෙක් සම්බන්ධයෙන් නැවත සේවයේ පිහිටවීමේ නියෝගය පවා ලබා දීමේ බලයක් මේ අධිකරණයට ලබා දීලා තියෙනවා. ඉතින් මේක ගැන දීර්ඝ අපි සාකච්ඡා කරනවා වෙනම වීඩියෝ එකකින්. නමුත් මම කෙටියෙන් පැහැදිලි කරන්නම් මේ කාර්යභාරය. දැන් මේකෙදී කම්කරු විනිශ්චය සභාවේ කාර්යභාරය තමයි අපි ඉස්සර සේවා ගිවිසුමක් කඩ කළ සේවකෙක් සේව අවසන් කරොත් එහෙම රටේ පවතින සාමාන්‍ය නීතියට තමයි නවඩු පැවරීම තිබුණේ ගිවිසුම් කඩ කිරීමක් කියලා. හැබැයි මේක අසාර්ථක ප්‍රයත්නයක්. මොකද සේවකයෙකුට ලොකු මුදලක් වේදම් කරලා මේ නඩු කටයුතු කරගෙන යෑමේ අපහසුතාවයක් තියෙන නිසා ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා සරල අධිකරණ ව්‍යුහයක් ස්ථාපිත කරනවා අපි කියනවා කම්කරු විනිශ්චය සභාව කියලා. කලින් මේක තිබුණේ නීතිඥයෙක් අවශ්‍යත් නැහැ. සේවකයට තමන් නීතිය දන්න කවුරුන් හෝ කෙනෙක් නියෝජිතයෙක් හැටියට තමන්ගේ නම් කරලා තමන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් අයදුම්පතක් යොමු කරලා තමන්ට සාධාරණයක් ඉල්ලා අධිකරණේ. නමුත් දැන් මේ වෙනකොට යම් යම් සංශෝධන වෙලා තියෙනවා. නියෝජිතයෙක් ඉදිරිපත් කරනවා නම් වෘත්තීය සමිතියේ මගින් ඉදිරිපත් කරන නියෝජිතරු විතරයි නීතිඥයෙක් නොවනවා නම් සහභාගී වෙන්න ලබා දෙන්නේ ප්‍රායෝගිකව. එහෙම නැත්නම් ලබා දෙන්නේ නැහැ. නීතිඥයෙක් විය යුතුයි එසේ නොවන්නේ නම්. ඉතින් මෙවැනි තත්ත්වයකට පොඩි සංකීර්ණ තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා නැවත. නමුත් මේකේ අරමුණු තිබුණේ තා සංකීර්ණ අධිකරණ ක්‍රියාවලකින් තොරව සරල විභාගයකින් සේවකින්ට යම් සහනයක් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දී. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම සේව අවසන් කරපු සේවකයෙකුට වඩාම හොඳ ක්‍රියාමාර්ගය තමයි කම්කරු විනිශ්චය සභාවට අයදුම්පතක් ඉදිරිපත් කිරීම. මෙතනදී වෙන කාර්යභාරය තමයි දැන් සේවකයෙක් සේවය අවසන් කිරීම සම්බන්ධව එය සාධාරණ සහ යුක්ති සහගතව සිදු කරාද නැද්ද කියන එක තමයි විභාග කරන්නේ. තවත් දින් කිව්වොත් එහෙම සේවකයා සේවය අවසන් කිරීමේ ක්‍රියාපටිපාටිය තුළ ඔහුට සාධාරණ අහුම්කම් දීමක් ලබා දීලා තියෙනවද? ඔහුට නිදහසට කරුණු කියන අවස්ථාව දුන්නද? ඒ කියන්නේ අපි කියන ස්වභාව යුක්ති ධර්මයේ මූල ධර්ම නඩුව කටයුතු කරලා තියෙනවද ආයතනය? ඒ වගේම සත්භාවයෙන් අපි කියනවා බෝනාෆිඩේ කියලා අපි කියන රටින් භාෂාවෙන් නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා good faith කියලා. සිංහල භාෂාවෙන් අපි කියනවා මේකට යහවාදී ප්‍රවේශයෙන් කටයුතු කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඇත්තටම සේවකයා වරදක් කරලා තියෙනවද? ඒ වරද සම්බන්ධයෙන් සේවකයාට නිදහසට කරුණු කියන අවස්ථාව ලබා දීලා තියෙනවද? ඒ නිදහසට කරුණු කියවසට සාධාරණ අහුම්කම් දීමක් කරලා තියෙනවද? ඒ අනුව දෙපැත්තටම අහුම්කම් දීලාද මේ තීරණය ගත්තේ කියන කාරණේ ප්‍රධාන වශයෙන් මේ කම්කරු විනිශ්චය සභාවේදී විභාගයට ලක් කරනවා. එතකොට ආයතනයට විරුද්ධව සේවකයා ගිහිල්ලා පැමිණ ලක් කරොත් එහෙම මගේ සේවය අවසන් කරා අසාධාරණ සහ යුක්තිසහගතව කියලා සේවකයාට තියෙන පැමිණිලි දාලා ඉන්න. සේවා යෝජකයා ඇවිල්ලා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. තමන් මේ කරගත තීරණය සාධාරණ සහ යුක්තිසහගතයි කියලා ඔප්පු කිරීමේ භාරය තියෙන්නේ සේවා යෝජකයාට. මෙතන ඉතා වැදගත් ඔප්පු කිරීම භාරය සේවකයාට නෙමෙයි තියෙන්නේ සේවා යෝජකයාට. සේවකයාට කියලා තමන් නිර්දෝෂී කියලා ඔප්පු කිරීමේ අවස්ථාවක් නැහැ. සේවා යෝජකයා තමයි ඇවිල්ලා කියනවා තමන් ගත තීරණේ සත්භාවයෙන් සාධාරණව සහ යුක්තිසහගතව ගත්තා. මෙන්න ඒකට සාක්ෂි කියලා ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රියාදාමයේදී සේවා යෝජකයා අසමත් වුණොත් එහෙම මේ ඔප්පු කිරීම භාරය ඉටු කරන්න අනිවාර්යයෙන්ම අධිකරණ තීන්දුව සේවකයාට පක්ෂව තමයි ලැබෙන්නේ. එතකොට මෙතෙන්දී මම තියා ගන්න ඕනේ නඩුව ආරම්භ කරන්න ඕනේ සේවකයාට නෙමෙයි සේවා යෝජකයාට. ඔහු තමයි ඔප්පු කිරීම කරන්න ඕනේ. හැබැයි මේකේ තව අවස්ථාවක් තියෙනවා මේ අනුමිත සේව අවසන් කිරීම කියලා. කන්ස්ට්‍රක්ටිව් ටර්මිනේෂන් කියලා ගත්තේ. ඒ කියන්නේ සේවකයෙකුට රැකියාව ඉඳිද්දි රැකියාව අස් කරලා නැහැ. නමුත් උට රැකියාව විපාක කරන ආකාරයෙන් උ තනතුරෙන් පහළ තනතුරටපත් කිරීම, උට හිරියට මානසිකව පීඩාවන් ගෙන දෙන කාර්යයන් වලට සහ අනුත්ත කරලා උට රැකියාව විපාක කිරීම වගේ දේවල් කරලා තිබුණොත් එවැනි කාරණයක් මත නඩු විභාගය ආරම්භ වෙනවා නම් සේවකයා තමයි ඉස්සලා ආරම්භ කරන්න ඕනේ. මොකද ඔහු ඔප්පු කරන්න ඕනේ තමන් අනුමිත සේවය අවසන් කරන්න ආයතනයේ උත්සාහ දරුවා කියලා. එනි එවැනි අවස්ථාවලදී සේවකයා ඔප්පු කිරීමේ භාරය වැටෙන්නේ සේවකයාට. ඉතින් මේ වගේ අපි කාරණා තේරුම් ගන්න ඕනේ. මේකෙදි සිද්ධ වෙන්නේ කම්කරු විනිශ්චය සභාවේදී සිද්ධ වෙන්නේ මුලින්ම ආයුධ පත්‍රය ඉදිරිපත් කරාට පස්සේ සේවකයා ආයුධ පත්‍රයත්
පනත කියන ආකෘති පත්‍රයක් තියෙනවා. ආකෘති පත්‍රයට අනුව තමයි ඒක ඉදිරිපත් කරන්න ඕනේ. මේක සාමාන්‍ය සේවකයෙකුට කරන්න බෑ. ඒක නීතිය ගැන සංකීර්ණ අවබෝධයක් තියෙන කෙනෙක් ලබා එක සකස් කර ගන්න ඕනේ. තමන් මේ පැමිණිල්ල කරාම අයදුම් පත්‍රය තමන් අසාධාරණ සාහිත්‍යජාතකව සේව සංකරා කියලා පැමිණිලි කරාම ඒ තොරතුරු ටික ලිපියක් පිටපතක් යවනවා. මොකද පිටපත් දෙකකින් ඉදිරිපත් කරන්න ඕනේ. කම්කරු නිස්සභාව එක පිටපතක් තියාගෙන අනිත් පිටපත යවනවා. අපි කියන්නේ රෙස්පොන්ඩන්ට් කියලා. ඒකට කියන්නේ වගඋත්තරකරු කියලා. වගඋත්තර පාර්ශවය නැත්නම් වගඋත්තරකාර ආයතනයට යවනවා. ඒතර වගඋත්තරකාර ආයතනය මේ ලියුමට ප්‍රතිචාර දක්වන්න ඕනේ. නියමිත දින 14ක් වගේ කාලයක් දෙනවා. ඒ කාලය තුළට ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඒ කියන්නේ ආයතනය ඒ සේවකයා කර පැමිණිල්ල සම්බන්ධයෙන් උත්තර ලබා දෙන්න ඕනේ. මේ උත්තරවල පිටපතක් නැවත සේවකයාට එවනවා. කම්කරු නිස්සභාවයේ. දීලා අහනවා ප්‍රතිඋත්තර දෙන්න කැමති නම් දෙන්න පුළුවන්. ඒතර නැවත සේවකයාට පුළුවන් ප්‍රතිඋත්තර දෙන්න. මේ ආයතනයේ කියන කාරණා සාවද්දේ නම් ඒ තමන් සාවද්දේ බවත් නොපිළගන්නා බවත් සඳහන් කරලා නැවත ලේඛනයේ දෙන්න පුළුවන්. ඒ පිටපතක් නැවත වගඋත්තරකාර ආයතනයට කම්කරු නිස්සභාවය යොමු කරනවා. ඊළඟට වගඋත්තරකාර ආයතනයටත් අවශ්‍ය නම් ප්‍රතිඋත්තර ලබා දෙන්න පුළුවන්. ඉන් අනතුරුව ඒ ලිපිය ලැබුණාට පස්සේ කම්කරු නිස්සභාව දිනයක් දැනුම් දෙනවා විභාගයට. මේ විභාගයට ගන්න දවසේ දෙපාර්ශ්වය පැමිණ සිටින්න ඕනේ. සමහර නීතිඥයෙක් සමග පැමිණ සිටින්න ඕනේ. එහෙම නැත්නම් වෘත්ති සමිතියක් නම් වෘත්ති සමිතිය නියෝජනය කරනවා නම් වෘත්ති සමිතියේ නියෝජිතයෙක් පැමිණෙන්න ඕනේ. ඒතර මෙතනදී මුලින්ම කරන්නේ මේ එතනදී සමතේකරණය කරන්න පුළුවන්කමක්ද තියෙනවද කියලා බලනවා කම්කරු නිස්සභාව. සමතේ කරන්න පුළුවන් නම් මුල අවස්ථාවේදී ඒක කරනවා. එහෙම නැත්නම් නඩු විභාගය ආරම්භ කරනවා. ඒතර නඩු විභාගයේදී සියලු දෙපාර්ශ්වයේම කරුණුවට අහුම්කන් දීලා නියෝගයක් ලබා දෙනවා කම්කරු නිස්සභාවයේ විනිශ්චයකාරවරයා. අපි කම්කරු නිස්සභාවයේ විනිශ්චයකාරය කලින් කිව්වේ කම්කරු නිස්සභාවයේ සභාපතිවරයා කියලා. දැන් ඒක යම් සිනිල මට්ටමින් අපි විනිසුරු තනතුරක් බවට පත් කරලා තියෙනවා. ඉතින් විනිශ්චයකාරතුමා හොතුමිය නියෝගයක් ලබා දෙනවා. මේ නියෝගය සමහර ලාවට නැවත සේවයේ පිහිටවීම හා හිඟවැටුප් එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත සේවයේ පිහිටවීම නැහැ හිඟවැටුප් විතරක් වෙන්න පුළුවන්. හෝ නැවත සේවයේ පිහිටවීම වන්දියා. එහෙම නැත්නම් සමහරවිට වන්දියා. හැබැයි මේක ආයතනයේ විසින් සාධාරණ සහ යුක්තිසහගත කියලා ඔප්පු කරොත් එහෙම කිසිදු වන්දියක් ලැබෙන්නේ නැහැ. ඒ ආයතනයේ ගත තීරණය සාධාරණ සහ යුක්තිසහගතයි කියලා නියෝගය ලබා දෙනවා. ඉතින් මේ වගේ නියෝගයක් ලබා දීමේ හැකියාව තියෙනවා. මෙහිදී මම කියන්න ඕනේ කම්කරු විනිශ්චයභාවයට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී යම් සීමිත කාරණා කීපයක් සඳහා පමණයි එවැනි අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. මම ඔබට දැන් මේ ස්ක්‍රීන් එකේ ප්‍රදර්ශනය කරන්නම් ඒ කාරණා මොනවද කියලා. මොකද ඔබට මේක නතර කරලා ඔබට නිදහසේ කියවන්න පුළුවන් නිසා එවැනි කරුණු සහ වඩා නිවැරදිව ලබා දිය යුතු නිසා මම එහෙම ප්‍රදර්ශනය කරන්නේ. දැන් ඔබට බලා ගන්න පුළුවන් මේකෙදි කියනවා මේ කම්කරු විනිශ්චයභාවකට යොමු කරනවා නම් යොමු කරන්න පුළුවන් කාරණා මොනවද කියලා. කම්කරු විනිශ්චයභාවකට අයදුම් කරන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි යම් සේවකයෙකුගේ සේවය සේවා යෝජකයා විසින් සේවය අවසන් කරන අවස්ථාවකදී. දෙවෙනි කාරණේ තමයි පාරිශුද්ධ පනතට අනුව නොවන එනම් සේව සංඛ්‍යාව 15ට අඩු සේව සංඛ්‍යාවක් ඉන්න ආයතන වල සේවකයන් ලැබීමට නියමිත යම් කිසි පාරිතෝෂික මුදලක් හෝ ඒ පාරිතෝෂික මුදල ගණනය කිරීම පිළිබඳ ගැටලුවක් හෝ මතුනොත් ඒ සම්බන්ධ ආරවුලක් කම්කරු විනිශ්චයවට යොමු කරන්න පුළුවන්. පාරිතෝෂික පනත යටතේ කරන ලද ගෙවීමක යම් කිසි අඩු කිරීමක් කළා තියෙනවා නම් ඒ බලලත් අඩු කිරීම යටතේ නිවැරදිව කරලා තිනවද ඒවැයි යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සම්බන්ධව පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන් කම්කරු විනිශ්චයභාවයට. ඒ වගේම සේවා යෝජකයෙකු කම්කරුක අතර ඇතිවන සම්බන්ධතාවය පිළිබඳ නියම කරන ලැබිය හැකි අන්දමේ වෙනත් ඕනෑම කරුණක්. උදාහරණ සේවා කොන්දේසි හා තත්ත්වයන් පහත හෙරලා යම් සේවකයෙකුට යම් අසාධාරණයක් කළා තියෙනවා නම් රැකියාව එපා කිරීමක් වගේ දෙයක් කළා තියෙනවා නම් එවැනි කාරණා සම්බන්ධයෙන් උත් කම්කරු විනිශ්චයභාවයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේ මෑතකදී තියෙනවා අලුත් කාරණයක් සේවක අරසාද කර මුදල් සහ සේවක බාරකාර මුදල් සම්බන්ධයෙන් ඒවා ගෙවීම් පැහැරීම් කරලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් උත් විභාග කිරීමේ බලය මෑතකදී කම්කරු විනිශ්චයභාවයට ලබා දීලා තියෙනවා. අපි කියනෝනේ සේවකයෙක්ගේ සේවය අවසන් කිරීමක් සම්බන්ධයෙන් නම් කම්කරු විනිශ්චයභාවයට අයදුම් කරන්නේ එම සේවය අවසන් කරලා
මාස 6ක් ඉක්ම වෙන්න ඉස්සරලා අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම මම කියන්න ඕන දෙයක් තමයි මේ කම්කරුණේ ස්වභාවයේ තීන්දුව ලබා දීද්දි නැවත මම ඉඳන් කිව්වා සේවයේ පිහිටවීම පවා තීන්දුවකට ලබා දෙන්න පුළුවන්. හැබැයි පෞද්ගලික සහායක පෞද්ගලික ලේකම්වරු ලේකම්වරියන් නැවත සේවයේ පිහිටවන්නත් ඒ වගේම පෞද්ගලික රියදුරු නැවත සේවයේ දීමත් නියෝගයක් ලබා දෙන්නේ නැහැ කම්කරුණේ ස්වභාවයට. ඒක පනතින්ම එම සේවකයන් සම්බන්ධයෙන් නැවත සේවයේ පිහිටවීමක් සිදු කර නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් ප්‍රදානය කළ යුතු බවත් දන්වා තියෙනවා. මේක කරලා තියෙන්නේ දැන් අපි තුමු පෞද්ගලික සහකාර නැත්නම් පෞද්ගලික ලේකම් රියදුරු කියන්නේ ප්‍රධාන වශයෙන්ම විශ්වාසයෙන් කටයුතු කළ තනතුරු. ඉතින් එවැනි කෙනෙක් නැවත සේවයේ පිටුවම ආරවුල දිගින් දිගට පැවතුනොත් එහෙම විශාල හානියක් වෙනවා. ඒ නිසා මේ පනතෙදී එවැනි පුජ්‍යලයන් නැවත සේවයේ පිහිටවීමට බලයක් නැති බව අධිකරණයට සඳහන් කරලා තියෙනවා. 1999 මෙම පනතට සංශෝධනයක් එකතු කරා. ඒ තමයි අයතු කම්කරු පිළිවෙත් සම්බන්ධව නැත්නම් අපි කියන ඉංග්‍රීසියෙන් unfair labor practices සම්බන්ධව සීමාවන් පනවලා සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙමින් ඔවුන්ට වෘත්ති සමිති ව්‍යාපාරයේ නියැලීමට අයිතිවාසිකම් තහවුරු කරමින් යම් යම් සංශෝධන කීපයක් ගෙනාවා. මේකෙදි කරලා තියෙන්නේ වෘත්ති සමිති ක්‍රියාමාර්ග වලට යෑමේදී වෘත්ති සමිති පිහිටවීම, වෘත්ති සමිති සමාජිකත්වයේ ගැනීම, අධෛර්ය කරන ආකාරය යම් යම් ක්‍රියාමාර්ගයන් සේවා ආයෝජකයන් සිදු කරනවා. එවැනි ක්‍රියාමාර්ග වලින් වැළකී යුතු බවට එසේ කළොත් මොකද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පිළිබඳව මේ පනත කියලා තියෙනවා. ඒ වගේම තමයි වෘත්ති සමිතියකට බැඳී නොසිටීම හේතු කොටගෙන වරප්‍රසාද දෙනවා නම් යම් සේවකයෙකුට ඒ කියන්නේ හිරිහැර කරන්නේ නැහැ. බැඳී නොඇටින අයට යම් වරප්‍රසාද දෙමින් අධෛර්ය කරනවා නම් වෘත්ති සමිති ක්‍රියාමාර්ග සහ වෘත්ති සමිති පිහිටවීම හෝ ඒවැ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කිරීම එවැනි කාරණොත් මේ සංශෝධනයෙන් තහනම් කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ කොටස පිළිබඳව එහෙම සංශෝධනයක් තියෙන බවත් ඒ unfair labor practices සම්බන්ධව නියමයන් පළ කළ තියෙන බවත් ඔබ දැනගත යුතුයි. ඒ පනත හදාරනකොට ඒ කොටස ඔබ කියවලා ඒ අනුව ආයතනයේ මානව සම්පත් කළමනාකරණ කටයුතු මෙහෙවිය යුතු වෙනවා. මම හිතනවා කාර්මික ආරවුල් පනත පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට ලැබුණා කියලා. මම නැවතත් ඉල්ලනවා ඔබ මේ channel එක subscribe කරලා නැත්නම් මේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකනොත් ඉහළ bell icon එක ඔබන්න. එතකොට අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔබට notification එක ලැබෙයි. අපිත් සමග ඉදිරියේදීත් රැඳී සිටින්න. ස්තුතියි.